ආත්මීය සෙනෙහස. ඔන්ලයින් ඉගෙන ගන්නත් ඔෆිස් වැඩ කරන්නත් ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වෙතින් දැන් අන්ලිමිටඩ් ඩේටා. ස්වාභාවික ලුණු බලය දත් සහ විදුරු මස් රකින නව ක්ලෝගාඩ් නැචරල් සෝල්ට්. මිලිලීටර් 75 පොන්ඩ්ස් ලයිට් මොයිස්චරයිසර් දැන් රුපියල් 400ක නව මිලකට. ආයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. නිල මැදිරිය ළඟටම රිෂාඩ් රැගින් ආ වාහනය ගෙනාවේ කවුද? වාර්තාවක් දෙන්න. කොටුව මහේස්ත්‍රාත්ගේ නියෝග. සංගරුවනේ හඬට කන්දී 20ට තවත් සංශෝධන ගේන්න ආණ්ඩුව සූදානම්. පහළ ආදායම් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයකට රැකියා ලබා දීමත් ආරම්භයි. පලි ගැනීමේ කොමිසමේදී හෙළිවුණු රවිට හිමි වූ පුදුමාකාර මුදල් ඇමතිකම. වතු කම්කරුවන්ට කඩිනමින්ම රුපියල් 16 පඩිය දෙන්න ඇමති නිමල් සූදානමින්. බ්‍රැන්ඩික්ස් පොකුරට තවත් 40ක් එක් වෙද්දී ඉදිරි දින 14 ගැනත් දැඩි විමසිල්ලක්. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. Prima Stella Set Yogurt. Be healthy, be active and be safe. දේශීය පුවත් අත්අඩංගුවටගත් රිචාඩ් බදෝදීන් මන්ත්‍රීවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අවස්ථාවේදී දෙහිවල ප්‍රදේශයේදී අද උදෑසන ඔහු අත්අඩංගුවට ගැනුණේ නීතිපතිවරයා උපදෙස් ලබා දී දින 6කට පසුවයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර මන්ත්‍රීවරයා දින 6ක් තිස්සේ නීතියේ රැහැනින් පලා යන රස්ති අධිකාරියෙකු ලෙස ක්‍රියා කර ඇති බවයි. පුදුම ආදරයක් තියෙන රිසාර්ට් එකයි අප්පා. ඉකුත් ජනාධිපතිවරණ දිනේදී අවතැන් වූ ඡන්දදායකයන් පුත්තලමේ සිට මන්නාරම දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට ඈත් බස් රථ මගින් ප්‍රවාහනය කිරීම තුළින් රජයේ රුපියල් මිලියන 9.5ක් සාවද්‍ය පරිහරණයට ලක් කළ බවට රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා. ඊට අදාළව ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරින්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ පසුගිය 13 වෙනිදායි. කෙසේ වෙතත් පොදු දේපල පනත යටතේ රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගැනීමට වරින්තුවක් අවශ්‍ය නොවන බවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නේ. ඒ අනුවයි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොමු කෙරුණේ. මේ අතර තම අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා අභියාචන අධිකරණයට පසුගිය 14 වෙනිදා රිට් පෙට් සමගද ඉදිරිපත් කළා. අද උදෑසන දෙහිවල එබනිසර් පාර ප්‍රදේශයේ මහල් නිවසක සැඟව සිටියේදී රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගැනුණා. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහිදී කියා සිටියේ සැකකාර මන්ත්‍රීවරයා නීතියට ඉහළින් සිටින ඡන්දියෙකු මෙන් හැසිරී ඇති බවයි. ඔහු ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් නොවූ අතර මහජන මුදල් විශාල ලෙස වියදම් කරමින් මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවටගත් බව පීරිස් මහතා කියා සිටියා. බදුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඔප්පු 77කට අදාළව අක්කර 3000ක් මිලදී ගැනීම, වෙල්පත්තු වන විනාශය, සතොස් වාහන අවභාවිතය, මන්නාරමේ ලක්ෂ 370ක පල්ලි නිවාසික ගොඩනැගිලි ඉදිකිරීම, මන්ත්‍රීවරයාගේ බිරිඳ රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 550ක ණය මුදලක් ගෙන මාස 3කදී පියවීම,
නිවාස 5000ක් ඉදිකිරීමට ලක්ෂ ගණනින් සාජා ආධාර ලැබීම, මන්නාරම අධිකරණයට ගල් ගැසීම ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුවෙමින් පවතින බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ. බදුදීන් මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේද විමර්ශන සිදු කරන බව දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරණ දිනේ පුත්තලමේ සිට මන්නාරමට බස් රථ 222ක් පෙරහැරක් ලෙස ධාවනය කරවමින් සමාජීය ජන විඥානයට මන්ත්‍රීවරයා පණිවුඩයක් ලබා දී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ. නිවාස කිහිපයක සැඟවී සිටිමින් රිෂාඩ් බදුදීන් මහතා කටයුතු කර ඇත්තේ ඇමතිවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට සුදුසු ලෙස නොවේ. මෙම තත්ත්වය යටතේ ඔහුට ඇප ලබා දුනහොත් විශාල මහජන කැළඹීමක් සිදුවිය හැකි බවද ඒ අනුව ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වන බවද දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කියා සිටියා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් සැකකරුට ඇප ඉල්ලා සිටියා. ඒ පිළිබඳ සලකා බලා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දිනේ තීන්දුවක් ලබා දෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකරු ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේ සැකකරු රැගත් වාහනය මහේස්ත්‍රාත් නිල මැදිරිය ආසන්නයටම රැගෙනීම පිළිබඳ අවධානය යොමු වූ බවයි. සාමාන්‍ය සැකකරුවෙකු වෙනුවෙන් මෙලෙස ක්‍රියා නොකරන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා කුමන නිලධාරියෙකු මේ සිදු කළාද යන්න වහාම පරීක්ෂණයක් කර අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළා. එසේම එම විශේෂ ආවරණය ලබා දුන් නිලධාරියා හෝ නිලධාරීන් කවුරුන්ද යන්න ඉදිරි නඩු දිනේදී අධිකරණයට වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරුණා. බෑතර රිෂාඩ් බදුදීන් මහතාට සැඟව සිටීමට උපකාර කළ බව කියන විශේෂඥ වෛද්‍යවරියට හා ඇගේ සෙමියා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් 6 දෙනාද ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ අද පස්වරුවේ. රාජ්‍ය දේපල සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනීමට සියලු දෙනා එකඟ වූ බවයි මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් සඳහන් කළේ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැනට අධිකරණයට ඉදිරිපත් කළ තිබෙන සංශෝධනවලට අතිරේකව විගණනය පිළිබඳව 19 වෙනි සංශෝධනයේ තිබුණු ආකාරයටම තියන්නත් හදිසි පනත් ජාතික ආපදාවකදී හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකට පමණක් සීමා කරන්නත් ඊට අතිරේකව හදිසි පනත් ගෙනෙන්න පුළුවන් ජාතික ආරක්ෂාව හෝ ජාතික ආපදාවක් පිළිබඳ ප්‍රශ්නයකට පමණයි කියන එකට සීමා කරා. අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳව 19 වෙනි සංශෝධනයේ සඳහන් වන ආකාරයටම ඒ කාරණයක් අන්තර්ගත කළ යුතුයි කියලා තීරණය කළා. ප්‍රගතිශීලී වෙනස්කම් 3 අමාත්‍ය මණ්ඩලයේදී ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව තීරණය වුණා 20 වෙනි සංශෝධනයට අදාළව ගෙනෙන්න. 20 වෙනි සංශෝධනයේ අවශ්‍ය කටයුතු ඒ සඳහා ජනතාවගේ ඉල්ලීම් පරිදි සකස් කරලා තියෙනවා. තීන්දුව කළා කණ්ඩායමම 20 වෙනි සංශෝධනය ගේනවා කියන එක බදාදා බ්‍රහස්පතින්දා. සියලු දෙනා අද එකඟතාවය දුන්නා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේනවා. 3න් 2ක් ඡන්දය දුන්නේ ජනතාව ආණ්ඩුව කරේ විශ්වාසය තියලා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පස්සේ අපි 14 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. පොහොට්ටුවෙන් අපි තරඟ කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි 20 වෙනි සංශෝධනයට සහයෝගය දෙනවා උපරිම. ජනතාවට හැමුම්කන් දෙනවා, රට ගොඩනගනවා. 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට එනවත් එක්කම 3න් 2ක බලයකින් අපි ජයග්‍රහණය කරනවා.
අපි හරි සතුටුයි 20 වෙනි සංශෝධනය පිළිබඳ අපේ ඉල්ලීම් පිළිබඳ අතිශයින්ම සුබදායක ප්‍රතිචාරයක් අපට ලැබී තිබෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රට තුළ කතිකාවක් ගොඩනැගී තිබෙන බවත් ඒ ඔස්සේ රටේ අභිවෘද්ධියට හේතු වන ව්‍යවස්ථා සංශෝධනයකට කඩිනමින් එළඹිය යුතු බවත් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ලේකකාධිකාරී ස්වාමින් වහන්සේ පවසනවා. එම ව්‍යවස්ථාවේ මහ ජනතාවටගේ සුභසිද්ධිය සඳහා යොමු වන රටේ දියුණුව සඳහා හොඳ කරුණු අරගෙන අනිත්වා එක්ක සංශෝධනය කරමින් සකල ලාංකීය ජනතාවගේම සුභසිද්ධිය සලසාලන තාම හොඳ ව්‍යවස්ථාව සිදු කරනු දැකීම තමයි අපි හැමදෙනාගේම ප්‍රාර්ථනාව. ඉතා ඉක්මනින් අපි බලාපොරොත්තු වුණේ රටට ගැලපෙන දීර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් සම්මත කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න හැටියට අපි රජයෙන් ඉල්ලා සිටිනවා. සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පුද්ගලයන් ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය අද සිදු කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය අනුවයි මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරෙන්නේ. ප්‍රථම අධීර යටතේ 34818 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක වෙදිමත් පුහුණුවක් පත්වීම් ලාභීන්ට ලබා දීමට නියමිතයි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ 3 ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කිරීමට නියමිතයි. පුහුණු කාලය තුළදී අභ්‍යාසලාභියෙකුට රුපියල් 22500ක මාසික දීමනාවක් හිමිවන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. භාෂා තුනෙන්ම පළ කළ පුවත්පත් දැන්වීමකට අනුව අයදුම්පත් කැදවා සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරුණා. පුහුණුවෙන් පසු ස්ථිරපත්වීම් ලබා දී අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු සඳහා ඔවුන් යොමු කිරීමට නියමිතයි. වීව එකතුණු උකුතේ එකක රස උපරිමයි. ඔබේ සිහින නිවහනට ගම්පා දිස්ත්‍රික්කයෙන් පහසු මිලට බිම් කොටස් WP රූපසිංහ සහ සමාගම බණ්ඩාරවත්ත ගම්පහ. නව ලයිෆ් බොයි කහ සහ ලයිෆ් බොයි කොහොඹ. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන කහ සහ කොහොඹ සාරය මුසු වූ නව ලයිෆ් බොයි. සමේ විෂ බීජ මට්ටුයි සමටත් සුමුදුයි. ලීවා ආයුෂ් කහ ෆේස් ක්‍රීම් වලින් ලැබෙන දීප්තිය රස ඔබ දන්නවද? අවුරුදු 5000ක් ඉපැරණි ආයුර්වේද දැනුමට අනුව කහසාරයෙන් බලකැන්වී කුංකුම සහ සඳුන් එකට මුසුකොට අඹරා තලතෙල් සමග කිරෙන් පදමට උණු කරගත් කල්කී සාරයෙන් සෑදූ කුංකුමාදී තෛලයේ එක් වූ ලීවා ආයුෂ් කහ ෆේස් ක්‍රීම්. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට. ලීවා ආයුෂ් කහ ෆේස් ක්‍රීම්. තෝරාගත් නිෂ්පාදනයක් සඳහා 50% දීමනාවක් කාගෙල්ස් වෙතින්. මුල් අවධියේදී දරුවාට ලැබෙන නිසි පෝෂණය, උත්තේජන සහ ආදරය ඔහු වැඩිහිටියේදී ලබන සාර්ථකත්වයේ ඇරඹුමයි. ඇන්කපීඩියා ප්‍රෝ එක් වීදුරුවකින් ඔබේ දරුවාගේ දෛනික යකඩ අවශ්‍යතාවයෙන් කොටසක් සැපයීමට දායක වේ. යකඩ මානසික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවීමට දායක වේ. නැනවත් ඇරඹුමක්. POC 18+ Smart Gen මගේ busy life එකට හරියටම සෙට් වෙන account එක. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9% සටන් කරයි. ලෝ පළමුවතාවට ලයිෆ් බෝයි වාර්තා කරයි. ලයිෆ් බෝයි ටෝටල් 10 hand wash. COVID-19 කොරෝනා වෛරසයට 99.9% එරෙහිව ක්‍රියා කරන බවට තහවුරු වී ඇත. මෙන්න සුපිරිවාසියක්. ලයිෆ් බෝයි පවුච් එකකින් සේදුම් වාර 150කටත් වැඩි. මිල රුපියල් 160යි. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. හිස්තකස් වලට ස්වාභාවික කළු පැහැයක්. බෙලොස් මෙන් ඉන් බ්ලැක්. හැමදාම තරුණ පිරිමින්ට.
තවත් දේශීය ප්‍රවෘත්ති දැන්. අද දිනේදී තවත් කොරෝනා ආසාදිතයන් 87 දෙනෙකු හඳුනාගෙනුණා. ඒ අනුව මිනුවන්ගොඩ බැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර 2162ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉදිරි දින 14 දී රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බවට සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා. ඒ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි සෞඛ්‍යාංශ අවධාරණය කරන්නේ. අද දිනේ අලුතෙන් හඳුනාගත් ආසාදිතයන් 87 දෙනාගෙන් 23 දෙනෙකු මිනුවන්ගොඩ කර්මාන්ත ශාලා සේවකයන්, සෙසු 64 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශ පවසනවා. යනු මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 5625ක්. ඉන් 3440 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2172ක්. සමාජයේ ඔබත් මමත් නොදන්න කොවිඩ් ආසාදනයේ වී ඇති අයුරු සිටින්න පුළුවන් මේ ආශ්‍රිතයන් මාර්ගයෙන් මේක පැතිරවීම වැළැක්වීම සඳහා ඔබට කළ හැකි යුතුකම වෙන්නේ ඔබ ඉතාමත් පරිස්සමෙන් ඔබ ආසාදිතයෝ නොවි හිටියොත් මේ සතිය අපි වගබලා ගත්තොත් විශේෂයෙන්ම අපේ රටේ කොවිඩ් මර්ධනය කිරීමට බොහෝ රුකුලක් වෙන බවට අපිට විශ්වාසයි. මේ අතර ඉදිරි සති දෙක සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පවසනවා. දැන් අපිට රෝගී පළමු පෙළේ ආශ්‍රිතව ටික අපි හඳුනාගත්තා. ඒත් එක්ක දෙවෙනි පෙළ, තුන්වෙනි පෙළක්, සමහර තැන්වල සිව්වෙනි පෙළක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපිට මේ පළවෙනි පෙළේ ස්පර්ශකයන්ගෙන් දෙවෙනි රැල්ලක් නිර්මාණය වෙනවද, රෝගී පොකුරු නිර්මාණය වෙනවද කියන කාරණේ තීරණය කිරීම සඳහා තව දවස් 14ක විතර කාලයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ජනතාවට කියනවා ඉදිරි සති දෙකක කාලය ඊටාම තීරණාත්මකයි. මොකද මේ වාර්තා වෙච්ච රෝගීන් හරහා සමාජය තුළ පොකුරු නිර්මාණය වෙනවද කියන එක තීරණය වෙන්නේ. බීජෞෂධ කාල සීමාව අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේදී ගන්න ප්‍රශස්ත ක්‍රියාමාර්ග හරහා තමයි අපිට ඒ සමාජය තුළ රෝගී පොකුරු, කුඩා පොකුරු නිර්මාණය වීම වළක්වන්න පුළුවන්. දැන් ඊයේ දවස් තුල අපි දැක්කා ජාත්‍යන්තර ජනමාධ්‍ය හරහා ලැබිච්ච තොරතුරුත් එක්ක මිනිස් සම මත පැය 9ක කාලයක් මේ වෛරසයට සජීවීව ඉන්න පුළුවන් කියන කාරණය. මේක ඉතාම බරපතල තත්ත්වයක්. අවදානම හඳුනා ගන්න, ඒ අනුව ජනතාව විදිහට ඉදිරි සති දෙක කාලය තුල විශේෂ අවධානයක් යොමු කළා තමන්ගේ ගමන් බිමන් සීමා කරන්න, මූලික සෞඛ්‍ය ප්‍රමාණිකූල පුරුදු වලට පුරු වෙන්න කියන කාරණය. COVID-19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රසායනාගාර පරීක්ෂණ සිදු කිරීමේදී නව තාක්ෂණික උපක්‍රම හා ක්‍රමවේද භාවිතය පිළිබඳ උපදෙස් ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් රුපියල් මිලියන 15ක මුදලක් ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ලබා දී තිබෙනවා. එම මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීම අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ සිදු කෙරුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහ කළමනාකාරීත්වය නියෝජනය කරමින් එම මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. මණ්ඩලයේ සේවකයන් 7500 දෙනෙකු මේ සඳහා දායකත්වයේ දක්වා තිබෙනවා. සේවකයන්ගේ දිනක වැටුප ඉටුකම අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කෙරුණා. මේ දවස්වල දිනපතා නාද්දී කොණ්ඩෙට ෂැම්පු භාවිතා කරන්න. ලයිෆ් බොයි ෂැම්පු විෂ බීජ සෝදා හැරීමට උපකාරී වන අතර පෝෂණයක් ලබා දෙනවා. කිරි ප්‍රෝටීන් සහ මල්ටි විටමින් සහිත ලයිෆ් බොයි ෂැම්පු හිසකෙස් පෝෂණය කර ශක්තිමත් කරයි. ඔබේ හිසකෙස් වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ රුපියල් 10ක් පමණයි. සිග්නල් ස්ට්‍රෝං ටේප් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් විත් ක්‍රියාකාරී රැකවරණය සමගින් දත්වල ඇති ඇසට නොපෙනෙන බැක්ටීරියාවලට එරෙහිව සටන් කර දත් ශක්තිමත් කරනවා. ප්‍රතිශෝධන්නයි උපන්නේ අපේ හයිබ්‍රිඩ් සබන් කැටේ කින්ඩෝ කියලයි කියන්නේ මේ සුවඳින් පිරුණු කැටේ ප්‍රතිශෝධන හයිබ්‍රිඩ් බලය කින්ඩෝ ඔබේ දිරියටයි මේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායක ඔබ වෙනුවෙන්ම දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක්. කොහොමද වැදගත් දෙයක් කියන්න කතා කළේ? ඔව් පේන්නේ නැති වුණානේ. ඒත් මම මෙතන ඉන්නවා. ඒ වගේ තමයි ඇඳුම් වල විස බීජ. දවස පුරාම ඇඳගෙන මේ ඇඳුම මහපාරේ ඔෆිස් එකේ නොපෙනෙන විස බීජ වලට නිරාවරණය වෙනවා. නොපෙනුනාට ඒවා ඇතුළතින් ක්‍රියාකාරී. සාමාන්‍ය සීදුමින් විනාශ වෙන්නේ නැහැ. මෙන්න විසඳුම.
ඇසට නොපෙනෙන විස බීජ 99.9% දක්වා විනාශ කරන නව සර්ෆ් එක්සෙල් හයිජිනික් ක්ලීන් විත් හයිජීන් බූස්ටර්ස් කොරෝනා වෛරසය විනාශ කිරීමටද උපකාරී වෙයි. මාස ගානකින්නේ කැම්පස් යන්නේ? ඔව් අක්කේ. ඔයාගේ අලුත් යාළුවවත් අරන් යනවනේ. අලුත් යාළුවා? ඔව් අලුත් ලයිෆ් බොයි hand sanitizer. ඒ 75ක් ඇල්කොහොල් අඩංගු විෂ බීජ 99.99ක් විනාශ කර පිටතදී ඔබව ආරක්ෂා කරයි. අලුත් යාළුවා? හිසකස් වලට ස්වාභාවික කළු පෑයක්. බෙලොස් men in black. හැමදාම තරුණ පිරිමින්ට. නැවතත් ප්‍රවෘත්ති. වතු කම්කරු ජනතාවට රුපියල් 16 දීමනාව හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතා ප්‍රකාශ කළා. කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. වතුකම්කරුවන්ගේ පඩිය රුපියල් 1000 බවට පත් කිරීමේ ප්‍රශ්නය ඉතාමත් වැදගත්. එයත් ඉදිරි මාස දෙක ඇතුළතදී අපි අනිවාර්යයෙන්ම විසඳා දිය යුතුව තිබෙනවා. එසේම පෞද්ගලිකාංශයේ සේවය කරන අයගේ වයස සීමාව දැන් රාජ්‍ය අංශයක් දැන් වයස අවුරුදු 60 දක්වා යාමට තීන්දුව කළා තියෙන අවස්ථාවක ඊට සමාන්තරව පෞද්ගලිකාංශයේ ඒ කළ යුතු වෙනස්කම් අපි කළ යුතු තිබෙනවා. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා. ඒ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අනුවයි. මුදල් කැබිනට් අමාත්‍යදුරේ දරණ සමයේදී උදයංග වීරතුංග මහතාගේ ගිණුම අක්‍රිය කිරීමක් පිළිබඳව දැනුවත්ව සිටියේ දැයි පැමිණිල්ලේ නීතිඥවරයා රවී කරුණානායක මහතාගෙන් ප්‍රශ්න කළා. එහිදී මහතා කියා සිටී මම පුදුමාකාර මුදල් ඇමතිවරයෙකු ලෙසයි කටයුතු කළේ. මම මුදල් ඇමතිකම නිල වශයෙන් දරුවට මහ බැංකුව සහ වාණිජ්‍ය බැංකු මගේ යටතේ තිබුණේ නැහැ යනුවෙන් ඒ මහතා පිළිතුරු ලබා දුන්නා. මහ බැංකුව ඇතුළු වාණිජ්‍ය බැංකුව තිබුණේ කිනම් අමාත්‍යවරයා යටතේ දැයි පැමිණිල්ලේ නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ රවී කරුණානායක මහතා කියා සිටියේ එවකට මහ බැංකුව අග්‍රාමාත්‍යවරයා යටතේත් වාණිජ්‍ය බැංකුව කබීර් හාෂිම් මහතාගේ යටතේත් පැවතුණා. උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කළ මංගල සමරවීර අනුර කුමාර දිසානායක හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ඇතුළු පිරිසක් කොමිසම මගහැරි පුද්ගලයන් බවටද වෙනසුරු මඩුල්ල තීරණය කළා. ගලේවෙල කොස්පොත ඇලේ දියනෑමට ගිය එකම පවුලේ දරුවන් 3 දෙනෙකු දියගිලී මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 7ක පිරිමි දරුවෙකු හා අවුරුදු 12ක හා 15ක ගැහැණු දරුවන් දෙදෙනෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ. ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව දිය ගිලී සිටි දරුවන් 3 දෙනා සොයාගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වන විටත් දරුවන් මිය ගොස් සිටි බවයි අනාවරණය වන්නේ. මෘත ශරීර ගලේවෙල මහරෝහලේ මෘත ශරීරාකාරී තැන්පත් කර ඇති අතර ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. වසර 12ක සිරදඬුවමට එරෙහිව රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක මහතා ඉදිරිපත් කළ අභයාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. ඉන්දියා ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක මුදලක් ලබා ගත්තේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවකදී ඔහු මහා අධිකරණයෙන් වරදකරු කෙරුණා. මෙම චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවමක් සහ රුපියල් 55000ක දඩයක් නියම කර තිබුණා. ඔහු ඉදිරිපත් කළ අභයාචනය පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ වෙනසුරු බඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. ඒ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අභයාචන පෙත්සම නොවැම්බර් 26 වෙනිදා විභාගයට ගැනීමට දින නියම කළා. අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අවමන් සහගත වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් කාන්තාවක් ලබන මාස දෙවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහල් මහතා අද නියෝග කළා. සැකකාරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ඒ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කර වාර්තාවක් ඇදවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ. දැන් විදෙස් පුවත්. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබූ චීන ආර්ථිකය යලි ප්‍රකෘති තත්ත්වයට පත්වමින් තිබෙන බව එරට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
චීන ආර්ථිකයේ වර්ධන වේගය පළමු කාර්තු 3 ඇතුළතදී ධන අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලොව දෙවෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීන ආර්ථිකය ජුලි සැප්තැම්බර් කාර්තුවේදී 4.9%ක වර්ධනයක් පෙන්වා තිබෙනවා. එරට දළදේශීය නිෂ්පාදිතය 0.7කින් එනම් ඇමරිකා ඩොලර් ට්‍රිලියන 10.8කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට පැන වූ සෞඛ්‍ය විධිවිධාන හේතුවෙන් චීන ආර්ථිකයේ වර්ධනය 6.8කින් පහත වැටී තිබූ බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ඇඳී සිටින්න මීළඟට දොර මඩලාව ආනන්ද රාත්‍රියට අපූර්වත්වේ රසභාව කැන්දන සුරම්‍ය සුයාමය සිල්පද පොකුර සාම්ප්‍රදායික ගායන